පිඟුතුන අප නැවතත් TNL ධර්ම ප්‍රදීප සදහම් චාරිකාව සමගින් අද ඉල්පුර පසළොස්වක පොහෝ දිනේ TNL ධර්ම ප්‍රදීප සදහම් චාරිකාව විකාශය වන්නේ ඇඹිලිපිටිය පදලංගල තෝරගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ සිට අද දවසේ උදෑසන ධර්ම දේශනාව සඳහා අපේ ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව දෙපා නැමද ආරාධනා කර සිටියේ හෝමාගම හල්බරාව සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත කාව්‍යශ්‍රී ගුවන් විදුලි සා රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික විශේෂයෙන්ම අපේ TN රූපවාහිනියේ බිහිතොර වැඩසටහන ඒ වගේම නැනපහන වැඩසටහන පෝදා දහම් සාකච්ඡා වැනි ආගමික වැඩසටහන් තුළින් ඔබේ මගේ රටේ නැනපහන් දල්වන අපේ අතිගෞරවනීය අතිපූජනීය වරායායේ සමිත අපේ නායක ස්වාමින් වහන්සේට උන්වහන්සේ වැඩම කොට තිබෙනවා මේ උතුම් පින්බිමට අද ප්‍රථම ධර්ම දූත සැටනම අපේ මේ දහම ලෝකයාට තුන් ලොවටම දේශනා කර මේ උතුම් පොහොය දවසේ තමයි අපි මේ ධර්ම ප්‍රදීප සදහම් චාරිකාවේ උදෑසන ධර්ම දේශනාව ආරම්භ කරන්න. ඒ සඳහා අපි තාමත්ම ගෞරවයෙන් අපේ නායක ස්වාමින් වහන්සේට මේ මොහොතේ ආරාධනා කර සිටිනවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ උදෑසන ධර්ම දේශනාවේ පින්කම ආරම්භ කරන ලෙසට අවසරයි අපේ නායක හාමුදුරනේ. දිස්වෙන විහෙරෙන් රැස් විහිදේවා ගල් බොකුණෙන් නා පිරිවරද වඩීවා මහරහතුන් තෝර ගලට වඩීවා එහෙම සිතාගෙන සාදු කියත්වා සනසන සිතකට සුවය ලබන්නායි දුර සහ ළඟතාව සෙනෙහි වඩන්නායි ගුවන සිසාරා දෙවියෝ වඩින්නයි දෑත නලලේ බැඳ සාදු කියන්නයි තුන් සිත සනසා සංවර වෙන්නයි පින්කමටම සේතු විලියෙක් වෙන්නයි TNL ධර්ම ප්‍රදීපය අද අරඹන්නයි එහෙම සිතාගෙන සාදු කියන්නයි දහමට පිනටම ඔබේ සිත දෙන්නේ පන්සල දෙවුරම ලෙසිනී පෙනෙන්නේ තෝරගලට දෙවියන්ද වඩින්නේ දෙවියන්ට ඇහෙන්නට සාදු කියන්නේ සකල සතට සේත සැලසූ මුනි දමින් බැඳී සසල ලොවක අපි කවුරුත් තව කළ පින් මදී අචල බැතින් දහම් අසනු පින්වත බණලැදී සාදු කියා නිවන් පතමු සංසාරෙන් මිදී මානස විල මැද පුෂ්ප තටාකේ ඉසවන් බහදුරු ගුණයායයි පේනමායිමේ සසර දනව්වේ වන්දනීය
පූජනීය සම්බුදු ගීයයි නිරතුරු සදහම් මල් මකරන්දය මාහද තුල තරුමල් පායයි ඥාන විශේෂිත ලෝක සිවංකර සම්බුදු පාලාංග මාසිතු විලිතාරු මල්යා යයි මොහඳුරු බැස්මි දෙවි පසු බැස්සේ මාවත දිනනා අයුරු සොයා සහත්තුරු පරිවාරිත සඳසේ මාවත දිනනා අයුරු කියා නිරතුරු සදහම් මල් මකරන්දය ලෝක ජනීජාන තුඩඟතියා විසිතුරු කළ නික්ලේශී මාවත සදහම් නමදීමි සිරස නමා සදහම් නමදීමි සිරස නමා කහවත දරමින් ගුණයන් පුරමින් සුවයන් ලබනා මගම සොයා පෙරුමන් පුරනා මහසඟරුවනද අද දින නමදීමි සිරස නමා ඇත්තම ලෝකෙට පැවසූ සවුසතුන් නිසා සිතම හදවත තුල ඇති ඉතින් දැන අසා සිත්මල පූජා කරමින් මගේ දැස වසා උත්තම තෙරුවන් නමදිමි ඉතින් දෙදාන නමා උත්තම තෙරුවන් නමදිමි ඉතින් දෙදාන නමා සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කටින දානං දත්වාන සංගේ ගුණ වරුත්තමේති තුන් ලෝකයම සද්ධර්මයේ අනුහසින් සනසා නිවා වදාළ ලොවේ ලෝතුරා අමාමෑණී බුදු හිමියනේ අදත් මට අවසරයි. අද ඉල් පුර පසළොස්වක පෝදා ඇඹිලිපිටිය පදලංගල තෝරගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේ සිට ලංකාව පුරාම ලෝකෙ පුරාම
TNL ධර්ම ප්‍රදීපය පෝදා සජීවී විකාශය ශ්‍රවණය කරන බලන පින්බර ගුණවන්ත පින්වතුනි පින්වතියනි උපාසක උපාසිකාවන් ඇඹිලිපිටියේ පදලංගල වරායාය සමිත හාමුදුරුවෝ විදියට මම අද දවසේ TNL ධර්ම ප්‍රදීප පෝදා ඉල් පෝදා සජීව විකාශය සමගින් ඊටාම සතුටු වෙන කාරණාවක් තිබෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙලා කිඹුල් වතට උන්වහන්සේගේ උපන් බිමට වැඩම වීම ඊටාම සතුටට ප්‍රමෝදයට පත්වුණු කාරණාවක්. උන්වහන්සේ වෙනමම සූත්‍ර දේශනා කළා වෙනමම ධර්මයේ දේශනා කළා. තමන්ගේ ඥාතීන්ට තමන්ගේ අප්පච්චිට සුළුමවට මේ අයට නිර්වාණය දකින්න අවශ්‍ය කරන මාවත පෙන්වුවා. උන්වහන්සේ දේශනා කළේ පින්වත්නි කිඹුල් වතින් හමන සුළඟක් සැපයි කියලා. ඒක තමයි උන්වහන්සේගේ දේශනාව. අපිට මතකයි ශාක්‍ය කෝලීය දෙපාර්ශවයේ ගැටුම් ඇති වුණාම රෝහිණී නදියේ ජලයට බුදුහාඳුරු තුන් පාරක්ම වැඩම කළා. විදුඩබගේ ප්‍රශ්නයට. බුදුහාඳුරු මේ ප්‍රශ්නේ निराකරණය කරන්න බැලුවට පස්සේ දැක්කා මේක සංසාර කර්මයක් මේක වළක්වන්න බෑ මේක වෙනවා. හැබැයි අම්මගේ තාත්තගේ පැත්තේ අයට ගැටෙන්න දුන්නේ නැහැ. ඉතින් ඒ සතුටම අද දවසේ අපි වින්දනය කරනවා විශේෂයෙන්ම පින්වත්නි රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමු රත්නපුර කොළොන්න කෝරළේ හිඟුර ග්‍රාම නිලධාරී වසමේ රත්නපුර දිස්ත්‍රික්කයේ මායිම් වැට තමයි මේ ඇඹිලිපිටිය පදලංගල ශ්‍රී සුධර්මාරාමයේ තෝරගල ශ්‍රී සුධර්මාරාමයේ කියලා. අද ඇඹිලිපිටිය පදලංගල තෝරගල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ ඉඳගෙන එහි විහාරාධිපති විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර ධර්ම දේශක කුඹුරුගමුවේ ඥානරත්නාභිධාන ගෞරවනීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසර ප්‍රාර්ථනා කරමින් ධර්ම ප්‍රදීප පෝදය උදාසන ධර්ම දේශනාව ආරම්භ කරන්න පින්වත්නි රත්නපුර දිස්ත්‍රික්කයේ මායිමත් ඒ වගේම දකුණු පළාතේ ආරම්භයක් තමයි මේ විහාරස්ථානයෙන් සනිටුවන් වන්නේ. මේ ප්‍රදේශය අව්‍යාජ නිරහංකාර ගැමියන් ජීවත් වන ඒ වගේම 1950 ගණන් වල ජනපදයක් බවට පත් වෙන මේ චන්ද්‍රිකා ව්‍යාපාරයේ විදිහට තමයි වලවෙන් චන්ද්‍රිකාවෙන් පෝෂණය වෙන ගොවි ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක් විදිහට තමයි මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. අද මේ ධර්ම දේශනාවට මා සතුටු වෙන තවත් කාරණාවක් තියෙනවා. පින්වත්නි ස්වාමින් වහන්සේ නමකට ජීවිතේ ලැබෙන අසීමිත වාසනාවක් භාග්‍යයක් තමයි තමන්ගේ ගමට වැඩම කරලා තමන්ගේ මෑණියන් තමන්ගේ පියාණන් ඉදිරිපස්ස තියාගෙන බණ කියන්න ලැබෙනවා නම් ඒක විශේෂ වාසනාවක්. එසා මම අද බොහෝම සතුටු වෙන ආශිර්වාදාත්මකව සිහිපත් කරන කාරණාවක් අද මගේ මෑණියන් මේ ධර්ම දේශනාවට සහභාගී වෙනවා. අද ඉල් පෝයදා මේ ධර්ම දේශනාවට සහභාගී වෙනවා. ඉතින් ඒ නිසා ලෝකෙටම බණ කියන්නට මාව හදපු මාව බිහි කරපු මගේ මෑණියන් ඒ වගේම මට ශාසනික දායාදය ලබා දුන්නු ශාසනික ගමන තුල කටයුතු කරන්න ශක්තිය දුන්නු මගේ ගුරු දේවයන් වහන්සේ පදලංගල ගෝඨාභය රජමහා විහාරාධිපති විශේෂයෙන්ම අපවත් වී වදාළ අති ගෞරවාස්පද පදලංගල පඤ්ඤාසාර සාහිත්‍ය කලා විශාරද පදලංගල පඤ්ඤාසාර නායකයන්. ඒ වගේම මේ විහාරස්ථානයේ විහාරාධිපති අපේ කුඹුරුගමුවේ ඥානරත්න මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම රම්බා රජමහා විහාරාධිපති අපේ බෙලිගල්ලේ සරණපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගුරුවරු මව්දෙමව්පියන් අද මේ තෝරගලට වරායායට තෝරගලට වැඩම කරපු වෙලාවේ සිහිපත් කරන්නට අපි අමතක කරන්නේ නැහැ. ඒ අයට තුනුරුවන්ගේ සරණ වේවා. මේ හැම දිනම තුල තිබෙන තමන්ගේ කමට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. පින්වත්නි අද පොය දවස ඉල් පොය.
ඉල්පෝය කිව්වම අපිට බොහොම වටිනාකම් රාශියක් තියෙනවා. ප්‍රථම ධර්ම දූත සේවය ආරම්භ වීම. බුදුහාඳුර 69කට අනුදැන වදාලා ධර්ම ප්‍රචාරයේ වඩින්නට කියලා. ඒව ගැන අපි විස්තර කියන්න අවශ්‍ය නැහැ. ඔයත් උදෑසන ඉඳලා අහනවා. ඊළඟට මේ කටින චීවර මාසයේ අවසානයේ පින්වත්නි කටින පින්කම් අවසන් වෙන්නේ අද පොයේ දවසේ. කටින පින්කම අවසන් වෙනවා අදින් පස්සේ කටින මේ අවුරුද්දට කරන්න කිසිම විහාරස්ථානයක හැකියාවක් නැහැ. ඒ වගේම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලබා ගැනීම. අද පොයේ දවසත් එක්ක කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන්. සාරි බැමිණිය මාර්ගඵල ලැබීම සරියුත් හාමුදුරන්ගේ අම්මා. ඉතින් මං හිතනවා අද ස්වාමීන් වහන්සේ නමක් විදිහට මමත් බොහෝම සතුටු වෙනවා අද සරියුත් මහරහතන් වහන්සේ තමන්ගේ ගමට වැඩම කළා සාරි බැමිණියට බණ කියලා මාර්ගඵලයක පිහිටවපු පොයේ දවසේ සරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පාපු අපවත් වෙච්ච පොයේ දවසේ මම අද සතුටු වෙනවා මාතෘ ග්‍රාමයට මව් ගමට මුදුන් මුල තිබෙන ග්‍රාමයට වැඩම කරලා අද ඉල් පොයේදා ඒ මාතෘ ග්‍රාමයේ තමන්ගේ ඥාති පිරිසට බණ කියන්න ලැබීම පිළිබඳව මම බොහොම සතුටු වෙනවා. ඒ සතුට හදවතින් දරාගෙන මොකද මේ බොහෝ ජනතාව බොහෝ අය අපි බොහෝම කුඩා කාලවල දන්න පින්වතුන්. ඒ වගේම අපේ පාසල් අවදියේ ළමා අවදියේ අපි සමග පාසල් ගිය ළමා ජීවිත ගත කරපු බොහෝ පිරිස් මේ ප්‍රදේශවල ඉන්නවා. ඒ නිසා ඒ සතුට අපේ හදවතට බොහොම දැනෙනවා ඉල් පොයේදා. පින්වත්නි මම අද කල්පනා කළා මේ කටිනය පිළිබඳව කතා කරන්න ඕනේ කියලා. මොකද බොහෝ පින්වතුන් මේ කටිනය පිළිබඳව දන්නවා අඩුයි. කටිනය කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරන්න කලින් මේ සිවුර ගැන අපි කතා කරා. පින්වත්නි පැවිද්දට ඒම පිළිබඳව අනුශාසනාවේ සඳහන් වෙන පණ්ඩු පලාසව කියලා. පණ්ඩු පලාසව. ඒකේ අර්ථකථනය තමයි පින්වත්නි දැන් හොඳට අහගන්න ඕන. හැමදෙනාම ගෙදර ඉඳන් බලන් ඉන්න ඔය ඇත්තනුත් පින්වත්නි පණ්ඩු පලාසවගේ ඉදුණු ගෙඩියක් වගේ. පැවිද්ද කියන්නේ. ඉදුණු ගෙඩිය කොයි වෙලාවෙ මේ නටුවෙන් ගැලවිලා ගන්න. පැවිද්ද උපමා කළා හංසයෙකුට. නේද? හංසයාගේ ගමන බොහොම ඍජුයි. මග නතර වෙන්නේ නැහැ, වටපිට බලන්නේ නැහැ, බොහොම කෙලින් ගමන් කරනවා. ගිහි ඔයත් උපමා කළා මොනරෙකට. තට්ටු බරයි. නේද? බොහෝ ප්‍රශ්න ගැටලු අරබුදාර. ඒ නිසා ඔයත් මග නතර වෙවි තමයි පියාස කරන්නේ. බර වැඩි වුණා. හැමෝටම පැවිදි වෙන්න බෑ. හැමෝටම ශාසනයට එන්න බෑ. හැමෝටම රැඳෙන්නත් බෑ. දැන් මා සමග මහණුනා 10ක් 15ක්. මේ වරායායේ තෝර තරම් අය මහාන වෙන්න ඇති. ගොඩක් අය මහාන වෙනවා ආපහු එනවා. දැන් පදලංගල කිව්වම අපිට සිහිපත් වෙනවා බොහෝම ලෝක පූජිත ස්වාමින් වහන්සේලා මේ වරායායේ තෝරගල පදලංගල මේ ප්‍රදේශ වලින් පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා මේ ස්ථානය ගැන මේ තෝරගල ශ්‍රී සුධර්මාරාමයේ කිව්වත් ලෝක පූජනීයත්වයට පත්වෙච්ච දේශකයාණන් වහන්සේ නමක් තමයි අපේ පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පැවිදි බිමට පත්වෙච්ච භූමිය මේ තෝරගල ශ්‍රී සුධර්මාරාමය. එහෙම අභිමානයක් තියෙන ලෝක පූජිත දේශකයාණන් වහන්සේ නමක් පදලංගල ධම්මදේව අපේ හාමුදුරුවෝ කිව්වම උන්වහන්සේ පැවිදි වුණේ මේ. උන්වහන්සේගේ ශාසනික ගමන ආරම්භ වුණේ මේ බිමේ. ඒ වගේ බොහෝම මේ ඉල්පෝයත් එක්ක මේ විහාරස්ථානයත් එක්ක අපිට සතුටක් හදවතට දැනෙනවා. පින්වත්නි හැමෝටම මහාන වෙන්න බෑ. මහාන වෙන හැමෝටම ඉන්නත් බෑ. මතක තියාගන්න ඔය පාවඩයක් පිට හැමෝටම වඩින්න බෑ පින්වත්නි. හිතාගෙන නැති එක ලේසි වැඩක් කියලා. ඔය පාවඩේට කකුල තියෙනකොට ඔයත් දන්නවා කතරගම ගිහිල්ලා ගිනි පාගනවා වගේ පින්වත්නි. පින් නැති මිනිහෙකුට ඔය පාවඩේට පාදි තියන්න බෑ. මල් වියනක් යටින් වඩින්න බෑ. ලෝකයක් සාදු කියනකොට ඒක දරා ගන්න බෑ. සංසාරේ පිනක් තියෙන්නම ඕන එක දරා ගන්න. එහෙම බැරි අය පැනලා දුවනවා. බුදු අම්මෝ පිච්චෙනෝ කියලා. එහෙමත් කෙනෙක් තමයි බේරෙන්නේ. ඒ නිසා මතක තියාගන්න හැමෝටම පැවිදි වෙන්න බෑ. හැමෝටම පැවිදි වුණාට ඉන්න බෑ. හැමෝටම මේ ශාසනික දායාදේ ලැබෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා. අද පුංචි දරුවෝනේ මහාන කරන්නේ. අවුරුදු 6න් 7න් ඇවිල්ලා දැන් අපේ කුඹුරුගමුවේ ඥානරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිව්වම 100 ගානකට දරුවන්ට පැවිදි වීමටපත් වෙන්න අවසර අරගෙන දීලා තියෙනවා. 100 ගානක් ආපසට ගිහිල්ලා තියෙනවා. තවත් 100 ගානක් රැඳිලා තියෙනවා. ඒ අතරේ බොහොම සුළුතරයක් රැඳිලා. බොහොම ප්‍රාචීන උපාධි පාස් කරපු බොහොම දක්ෂ ස්වාමීන් වහන්සේලා ගොඩනගලා තියෙනවා. උන්වහන්සේ
එනිසා මතක තියාගන්න පින්වත්නි මේ ශාසනය කියන්නේ මහා පුදුම තැනක්. ශාසනයේ තියෙන අద్భుත ආශ්චර්ය කාරණා ටිකක් ගැන කියනවා නේද? ඒකෙදි කියනවානේ මේ ශාසනය පින්වත්නි කුණු තියාගන්න නැහැ කියනවා. කුණු ගොඩට ගාලා දාලා විසිකලා දාලා. සම්මේ සම්බුද්ධ ශාසනය කියන්නේ මහා පුදුම තැනක්. ඔබ විශ්වාස කරන්න පින්වත්නි මේ සංඝ ශාසනය කියලා කියන්නේ පැරණිම සංවිධානය. ලෝකේ සංවිධාන තියෙනවානේ ගෝවි සංවිධානය. දැන් මේ ගෝවි ජනපද වලට ආවමනේ. ගෝවි සංවිධානය, තරුණ සංවිධානය, ළමා සංවිධාන, විවිධ සංවිධාන තියෙනවානේ. වැඩිහිටි සංවිධාන. ඒ සංඝ සංවිධානය කියලා කියන්නේ ලෝකේ පැරණිම සංවිධානය. අවුරුදු 2600ක් මේකට ව්‍යවස්ථාවක් තියෙනවා. මේකට විනයක් තියෙනවා. මේ සංඝ සංස්ථාව. ව්‍යවස්ථාවක් තියෙනවා, විනයක් තියෙනවා. මේකට වැඩපිළිවෙලක් තියෙනවා. මේකට නිල ඇඳුමක් තියෙනවා. නේ? අවසාන බලාපොරොත්තුවක් තියෙනවා. මේ සංඝ සංවිධානය තුලින් ඒ අවසන් බලාපොරොත්තුව ලබලපු අය අප්‍රමාණයි. පින්වත්නි මුල් කාලේ පැවිදි වුණු ඇත්තෝ පැවිදි වුණේ නිර්වාණය අපේක්ෂා කරගෙන. බුදුහාඳුරන්ගේ ජීවිතේම අවුරුදු 20ක් විතර යනකොට මහාන වෙච්ච අයගේ අරමුණු වෙනස් වුණා. සමහර අය මහාන වුණා ලෙඩ වලට බෙහෙත් ගන්න. ජීවකකින් වගේ. ඒ ජීවක ගැන කියනකොට අපිට කියවෙනවා මුල් යුගයේ අපි චීවරය ගැන මේ කටිනය ගැන කතා කරන්නේ මුල් යුගයේ පින්වත්නි ගිහි ඇත්තෝ හාමුදුරුවරුන්ට සිවුරු පූජා කරන ක්‍රමයක් තිබුණේ නැහැ. දැන් උපාසකම්ලාද කියන්නේ මං දානයක් මොනවද? අපි සිවුරුත් එක්ක දානයක් පූජා කරනවා. අපි අටපිරිකරත් එක්ක පූජා කරනවා. නේද? එතකොට පින්වත්නි සමහරලාට කොහේ හරි ඉන්න මුදලාලි කෙනෙක් ඔය අටපිරිකරේ බෝඩ් එකක් ගාලා දෙනවා විනයානුකූල අටපිරිකරේ. එතකොට පින්වත්නි මුදලාලිට බෑ වෙළඳ ව්‍යාපාරිකයට බෑ මේ අටපිරිකර විනයානුකූල කරන්න. මොකද විනය තියෙන්නේ ස්වාමින් වහන්සේලා ළඟ. ඒක කරන්නේ පෝය සීමාවක් ඇතුලේ. ඒ පෝය සීමාව ඇතුලේ ස්වාමින් වහන්සේලා කරන වැඩේ පින්වත්නි ගිහියෙකුට මුදලාලි කෙනෙකුට කරන්න බෑ. ඊළඟට අටපිරිකරක් ගත්තාම ඒකේ තියෙනවා තුන් සිවුරක්. ඒ තුන් සිවුර කොහොමද හැදුනේ කියලා මම කියා දෙන්න. අතීතයේ තිබුණේ නැහැ මුල් යුගයේ පින්වත්නි ගිහියෝ සිවුරු පූජා කරන ක්‍රමයක්. ස්වාමීන් වහන්සේලාම තමයි පින්වත්නි ඔය කනත්ය ඇතෑරලා දාපු රෙදි. ඉස්සර ගොඩාක් සිවුරු හදලා තියෙන්නේ මිනිඔතාගෙන ගියපු රෙදි වලින්. ඒක තමයි අදත් පින්වත්නි. දැන් අද පෙට්ටි මිනි පෙට්ටි ඇවිල්ලා බොහොම වටිනා ඒවා ඇවිල්ලා තියෙන අපි දන්නේ නැහැනේ මේවා. අදත් අපි රෙදි කෑල්ලක් මිනි පෙට්ටිය උඩින් දාගෙන ගිහිල්ලා ඒක කෝටු හතරක් හිටවලා කනත්තේ වල උඩින් ගැට ගහලා ඉන්නේ ඔන්න ඕක තමයි විකාශනය වෙලා තියෙන්නේ. පස්සේ ස්වාමීන් වහන්සේලා ඒකෙන් සිවුරු මහන් නැතුව ඇරියා. දැන් අවුරුදු 2600ක් අදත් අපි ඒක සංකේතවත් කරනවා රෙදි කෑල්ලක් නැත්නම් වෙන මොකටද මැරිච්ච මිනිහට වැඩක් තියෙනවා අරක කණුවක් ඉදවල වලේ ඇද්දයි කියලා නොතෙමි ඉන්නද තදාකල් නොතෙමි ඉන්නද මොනවා කරන්නද අපේ මිනිස්සු දන්නේ නැහැ ඉතින් ඒ නිසා අපිට අදත් රෙදි කෑල්ලක් ගෙනහිල්ලා වල උඩින් ගැට ගහලා එනවා සමහර අය රෙදි කෑල්ල දෙනවා ගමේ තියෙන මරණාදාසයට ගමේ තියෙන සමිතියකට සමාගමකට පන්සලට කොඩියක් මහා ගන්න ඇතිරිල්ලක් හදා බැලුවා මේ ක්‍රමයේ දැන් හරි ඒක තමයි වෙන්න ඕන අරක වල උඩ කැලෑක බැද්ද කැතෑරලා එන්න නෙමෙයි මේ ක්‍රමේ හරි ඉතින් මෙහෙම ගිහිල්ලා දාන කඩ වලින් වෙළඳ සැල් වලින් එළියට දාන මේ රෙදි කෑලි එකතු කරලා තමයි හාමුදුරුවරුමයි මේ සිවුරු හැදුවේ මුලදී සිවුරු මා ගත්ත මානවේ මේකට කිව්වේ කාසාය වස්ත්‍රය කියලා මේක කසට රෙද්ද කහට පාට දැන් මේ මම් පෙරුවන් ඉන්න පාට කහට ටිකක් අඩුවෙන් දැම්මම මේ පාට හැදෙනවා කහට වැඩි කරාම ගුරු පාට වෙනවා මේකේ පාටවල් කීපයක් තියෙනවා නේද කහට වැඩි කරාම තද නිකන් කළු පාටට උරු පාට ගුරු පාට අඩු කරාම ටිකක් ලා පාට කොහොම පාටවල් කීපයක් හදා හැබැයි සිවුරු නෑ කොළ පාට සිවුරු නිල් පාට සිවුරු රතු පාට සිවුරු කහ පාට සිවුරු තියෙන විදිය නෑ මොකද කාසාය වස්ත්‍රයනේ කහටනේ මේක පඬුපවන්න ගන්න හැබැයි ඉතින් හාමුදුරුවරු ඉන්න පුළුවන් නිල් පාට සිවුරු නැති වුණා කොළ පාට හාමුදුරුවරු ඉන්න පුළුවන් රතු පාට හාමුදුරුවරු ඉන්න පුළුවන් සිවුරු නෑ සිවුර කහට පාටයි පින්වත්නි මේ සිවුරු පූජා කරන්න පටන් ගත්තේ ජීවක වෛද්‍යවරයා උදේනි රජුට වෙදකම් කළා දරුණු උදරාබාධයක් මේ වෙදකම් කරාම මේ උදේනි රජුට ලැබුණ සම්මානයක් විදියට දැන් අපිටත් ලැබෙන්නේ එක එක පළාත් වලට ගියාම රට රාජ්‍ය වලට ගියාම ඒ අයගේ ಜಾති ආගම් කුලගොත් වල තියෙනවා නේද පින්නවද මේ සලුවක් පෙරවන ඒක නම්බුනා කරට සලුවක් පෙරවන ඔයත් දැකලා තියෙනවා ඔයත් කල්පනා කරන ඇයි මේ සලුවක් පෙරවන්නේ මොකද කියලා බැලුවම ඒ ජන කොට්ටාසේ විශ්වාසයක් තියෙනවා වැඩි සැලකිල්ලට එයාලා හැම සලුවම ගෙනල්ලා පෙරවන්නේ නැහැ සලු වර්ග තියෙනවා
පට්ට සලු, විවිධ සේද සලු වර්ග, විවිධ නූල් වලින් හදපු ආගමික මතත් එක්ක මිශ්‍ර වුණු පාට තිබෙන ඔය සම්බන්ධ එකෙන් ගරු කරනවා. දැන් මේ ජීවක වෛද්‍යවරයටත් වෙනද සලු යුග්මයක් ලැබුණා. ඒක ගෞරවයක් විදියට තමයි රජතුමාගෙන් ලැබුණු වටිනා සලු යුග්මයක්. මේක ගිහිල්ලා බුදුහාමුදුරන්ට පූජා කළා. අන්න එදා ඉඳලා තමයි ගිහි වස්ත්‍රය බාර ගන්න පින්වත්නි බුදුහාමුදුර අනුදැනවත් ඇහුවා මේ භික්ෂුන් වහන්සේලාට කැපද බුදුහාමුදුරේ භික්ෂුන්ට කැපද මේ සලු පූජා කරන්න ලාභා ගන්න කැපයි කිව්වා. ඒ නිසා මතක තියාගන්න එදා ඉඳලා තමයි ගිහි ඔය ඇත්තන්ට හාමුදුරුවන්ට සිවුරු පූජා කරන්න පුළුවන්කම ලැබුණේ. ඔන්න එදා ඉඳලා දැන් ඔය ඇත්තෝ සිවුරු පූජා කරන් යනවා. ඉතින් මං කියන්නේ දායකෝ සිවුරු පූජා කරන්නේම සමහරලාට බැලුවා බොහෝම කුඩා සිවුරු. සමහරට හාමුදුරුවෝ ඇඳන් යනකොට අපේ අර නෝනා මහත්තයලා සායවල් ඇඳන් යනවා වාගේ ධන පොරොත්ත ළඟට විතරයි තියෙන්නේ. බොබ කොට දිවි. එහෙම ඒවා පූජා කරන්න එපා. දැන් අපි හදාගෙන තියෙන මේවා අපි මාධ්‍යවල කියන්න ඕනේ එහෙම හරි හැදෙන්න. දැන් කඩමුදලාලි කියන්නේ අටපිරිකරෝ ඇත්තන්ට දෙනකොට කඩමුදලාලි කියනවානේ මේක හාමුදුරුවෝ පෙරවන්නේ නැහැ. ඌවා දුන්නට හාමුදුරුවෝ ප්‍රයෝජනෙට ගන්නේ නැහැ. ඇත්තද? එන මොකක් හරි දෙන්නේ. ඔය ඇත්තත් හිතාගෙන ඉන්නවා මේවා දුන්නට හාමුදුරුවෝ ප්‍රයෝජනෙට ගන්න අටපිරිකර. ප්‍රයෝජනෙට ගන්න විදියට දීලා බලන්න එපා. ගන්නවද බලන්න. දැන් දෙන්නම දෙන්නේ කඩමුදලාලි දෙන්නේ ප්‍රයෝජනෙට එපා කියලා. ඔය ඇත්ත දෙන්නේ මෙව්වා ගන්න නැහැ. මෙව්වා අන්දල් වල කොට ගන්නවලු. ඔය ගොඩ ගහලා තියනවලු. එහෙම හිතන් තමයි ඔය ඇත්ත දෙන්නේ. දැන් තව පිරිසක් ඉන්නවා පින්වත්නි දැන් පහළ වෙලා. ඒ අය හරි කරුණාවන්තයි ස්වාමින් වහන්සේලා ගැන. ඒ අය ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපි මේ අටපිරිකරක් ලබා ගන්නට තමයි මොකද? අපි මේ පන්සලටම කීයක් හරි දෙන්න කියලා අපි බැලුවේ. පන්සලටම පරිත්‍යාගයක් කරන්න පුළුවන්. දැන් අපි කැමති මේ අටපිරිකර වටවන්දනාව යනවා නම් තමයි අපි කැමති. අපි දීපු අටපිරිකර ආයි අපේ ආච්චිලයි දානෙට යනවා. ආච්චිගේ ගෙදර තිබිච්ච අටපිරිකර ආයි බෑනලයි දාන ගෙදරට. මේම යනවා වටේට. අපි දෙන්නේ පූජා කරන්නෙත් පෙරවන්න එපා ප්‍රයෝජනෙට ගන්න එපා කියලා හිතාගෙන මේ ඒ ව්‍යාපාරිකයා දෙන්නෙත් එහෙම හිතාගෙන හාඳුරු ගන්නෙත් මේක වැඩක් නෑ කියලා හිතාගෙන. දැන් ඔන්න සිවුරේ කතාව මේ කියන්නේ. එතකොට පින්නදී අපි දෙන්න ඕන ස්වාමීන් වහන්සේ නමකට සිවුරක් දෙද්දී අඩුම මීටර රෙදි මීටර 10ක් තියෙන සිවුරක. ස්වාමීන් වහන්සේ අත් දෙක උඩට වැඩ ඉඳලා අත් දෙක උඩට මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉඳලා අත් දෙක උඩට ඉස්සුවට පස්සේ පින්නදී අත් දෙකේ උසට තියෙන උස දෙපැත්තට දෑත ඈත් කරා මේ දෙපැත්තට තියෙන උන පළල. එහෙම නැති සිවුරක් ස්වාමීන් වහන්සේට පෙරවන්න බෑ. මේ සිවුරේ පින්නදී බොත්තම් දාලා සිපර් දාලා හැට්ට කටු ගහලා රඳවන් ඉන්නේ මේ පොට අරන් මේ පැත්තට දාලා අර පොට අරන් මේ පැත්තට දාලා මේ සිවුර රඳවගෙන ඉන්නේ. මේ සිවුර රඳවා සිටීමම විද්‍යාව. මේක ගලවන් ගන්නවා පුරුදු නැති කෙනෙකුට. ඔය දැන් නවක පැවිදි වෙච්ච අය බලන්නකො. සිවුර ඔහේ හැලෙනවා. සිවුර හැලි හැලි දුවනවා. නේ? ඒ නිසා පින්වත්නි මතක තියාගන්න නවක පැවිදි වෙච්ච අය බලන්න සිවුර රඳවාගෙන ඉන්න පුළුවන් කමක් හැකියාවක් නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ සිවුර හරි බලවත්. මේ සිවුර මහන්නේ මුලදී ශාසනයේ මුල් කාලේ සිවුරු කඩ කැපුවේ නැහැ පින්වත්නි මුල් කාලේ. සිවුරේ හතර පැත්ත මහලයි පෙරෙව්වේ. හතර පැත්ත. එක දවසක් බුදුහාඳුරු මගදී වඩින ගමන් මගදී කෙත දිහා බලාගෙන අනුදැන වදාලා මෙන්න මේ කුඹුර වගේ සිවුර මහන්න ඕන. කෑලි කපන්න. ඉන්දියාවේ ගිහිල්ලා තියෙන අය මගදී කෙත දැකලා තියෙනවා. නේ? මේ කුඹුර වගේ කෑලි කපන්න. මේකේ කහට පොඟවන්න. මේක මහන්න ගන්න වස්ත්‍ර වර්ග 13ක් තියෙනවා. අලුත් රෙද්දකිනු සිවුරක් මහන්න පුළුවන්. ඊළඟට තනිපට සිවුර දෙපට සිවුර අඳනේ මේ තුන් සිවුරෙනුත් පුළුවන්. සිවුරක් බවට පත් කරන්න. ඊළඟට ඔය ඇත්තෝ එළියට දාන රෙදි කෑලි වලින් සිවුරු මහන්න පුළුවන්. ඊළඟට කඩපිල් වලින් එළියට දාන රෙදි වලින් දරු ප්‍රසූතියෙන් එළියට දාන කනත්තේ ඇතහැරලා යන මේව 13ක් රෙදි වර්ග තියෙනවා. සිවුරු හදන්න පුළුවන් රෙදි වර්ග. මේ එකකින් සිවුරක් හදන්න. පන්සලක කටිනයක් පූජා කරන්න දැන් අපේ මේ විහාරස්ථානයේ හෝ ඔබේ විහාරස්ථානයේ ගත්තොත් ස්වාමීන් වහන්සේලා අපි හිතමු 100ක් නමක් වස් සමාදන් වුණා. ඇසල පොයට. හැබැයි පින්වත්නි ඒ 100ක් හාමුදුරුවරුන්ටම කටිනා පූජා කරන්න බෑ. මේ පන්සලේ 100ක් ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වූවා නම් එක කටිනයයි පූජා කරන්න පුළුවන්. හැබැයි ඔය ඇත්තෝ දැකලා තියෙනවා කටිනය සාංගික කරන්න කලින් වස්සාවාසික කියලා පූජා කරනවා. නේද? වස්සාවාසික කියලා පූජා කරන්නේ අන්න අර 109ටම වස් සමාදන් වීම වෙනුවෙන් අපි සිවුරක් පූජා කරනවා. ඒක අමතර පරිස්කාරයක්. ඒ අමතර පිරිකර බාර ගන්නත් විනයෙන් අවසර දීලා තියෙනවා. ඒකට කියනවා වස්සාවාසිකය කියලා. වස්සාවාසික සිවුර.
ඊළඟට කටිනේ අර 100ක් නමට මේකයි කටිනේ බාරගත් ස්වාමින් වහන්සේලා පින්වත්නි වසරකට එකයි පූජා කරන්න පුළුවන්. ඒකටත් මාසයක් තියෙනවා. ඒ මාසේ විතරයි පින්වත්නි වප්පෝයයි ඉල්පෝයයි අතර විතරයි කටින පූජා කරන්න පුළුවන්. ඉන් කිසිම වෙන මාසයක සල්ලි තිබුණාට මේව කරන්න බෑ. ඒ මාසේ එන්නම ඕන. ස්වාමීන් වහන්සේ මහා පවාරණයෙන් පවාරණය කරන්නටත් ඕන නේද? ඈ පෙරවස් සමාදන් වෙන්නටත් ඕන. පසුවස් සමාදන් වුණොත් ඒත් බෑ කටිනයක් පූජා කරන්න. එතකොට ස්වාමීන් වහන්සේ මහා පවාරණයෙන් පවාරණය කළ පෙරවස් සමාදන් වෙලා හරියට සිල්පද බිඳගන්නේ නැතුව පින්වත්නි මේ වස් සමාදන් වස් ශික්ෂාපද ආරක්ෂා කර කටිනයක් අපිට පූජා කරන්න පුළුවන්. ඒ කටිනේ තියෙනවා විනේ තියෙනවා කටිනේ අතුරනොයි කියලා එකක්. දැන් ස්වාමීන් වහන්සේ කටින සිවුර බාරගත්තම් පොයේ සීමාවකට යනවා. උදකෙක් ජලයේ මැදක් තියෙනවා සමහරවල්. සම්මත කරගත්තු පොයේ සීමාවල්. ගිහි ඇත්තු දායක ඇත්තු ඔක්කොම අයින් කරනවා. අයින් කළා ස්වාමීන් වහන්සේලා පොයේ සීමාවකට වැඩම කරලා මේ සිවුර පවරනවයි කියලා එකක් කරනවා. සිවුර අතුරනවයි කියලා එකක් කරනවා. කබ්බින්දුව තියනවයි කියලා එකක් කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා මේක අදිස්ථාන කළා. ඒ කටින සිවුර බාරගත් ස්වාමීන් වහන්සේ පින්වත්නි 3 මාසයක් යනකම් මේ සිවුර අත්පස තියාගෙන 30 පැයකට වඩා උන්වහන්සේට අවසර නැහැ. කටින සිවුර නැතුව ඉන්න. කටිනයක් බාරගත්තා නම් ඒ ස්වාමීන් වහන්සේ කටින සිවුර ළඟ තියන් ඉන්න ඕනේ. ඇඟේ ගෑවෙන්න තියන් ඉන්න ඕනේ. 30 පැයයි නැතුව ඉන්න පුළුවන්. 30 පැයකට වඩා කටින සිවුර නැතුව ඉන්න බෑ. වස් සමාදන් වෙච්ච භික්ෂුවටත් දින 7ක් තියෙනවා සත්තාක කර්මය කියලා. දින 7කට වඩා ඒ ස්ථානෙන් පිට යන්නම බෑ. 7ට වැඩිය ගිහිල්ලා ඉන්නොත් වස් බින්දෙනවා. 7ට කලින් ඇවිල්ලා ආයි අලුත් කරන්න ඕන අදිස්ථාන කරන්න ඕන. හතක් සම්පූර්ණ වෙන්න කලින් ඒ 7ට යන්න පුළුවන් 8 දෙනෙක් ගැන විනී කියනවා. බණ පොතේ කියනවා. කොහමද? අම්මගේ දෙයකට තාත්තගේ දෙයකට කුලූපක දායකයෙක්ගේ දෙයකට සාමණේරගේ දෙයකට සංඝ වේදයක් කියනවා නම් ඒව සංසිඳවන ඕම කාරණා 8ක් තියෙනවා. ඒවට විතරයි පින්වත්නි යන්න පුළුවන්. වස් සිඳ ගන්න පුළුවන් කාරණා ටික උත් කියනවා. ඒත් වස් ආරාධනා කළා. සිව්පසය නොදෙනවා නම් චීවර පින්න පාත සේනාසන විලම්පස නොදෙනවා නම් ආම්දුරන්ට පුළුවන් වස් ඇතැරලා යන්න. ඔය අතට දොස් කියන්න බෑ. සිව්පසේ අඩුනා. හාමුදුරන්ගේ වහලේ දෙමෙනවා නම් හා ස්වාමීන් වහන්සේගේ වහලේ දෙමෙනවා නම් ඇතැරලා දාලා යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ කාරණා ටිකක් මේ ගැන කියද්දි කියවන. එහෙනම් මතක තියාගන්න පින්වත්නි. කටිනේක ආනිසංස ගැන කියද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක වෙලාවක පින්වත්නි ඔය වැසිසලු පූජා කිරීම පිළිබඳව පූර්වාරාම පූජාවේදී පූර්වාරාමේදී විශාකාව දනට ආරාධනා කරපු වෙලාවේ ස්වාමීන් වහන්සේලා සිවුරු උනා දාලා ජල ස්නානය කරනවා දැක්කා. ඒක දැකලා විශාකාව ආරාධනා කළා ස්වාමීනි වැසිසලුවක් අනුදැන වදාරොත් හොඳයි කියලා. එදා ඉඳලා තමයි වස් කාලෙට පින්වත්නි අපි ගොටුවක් ගහලා බුලත් ගොටුවක් ගහලා ඒකට දැන් අර පුංචි තුවායක් කියලා නෙදෙන්නේ. පුවක් ගෙඩි ටිකක් තියලා තුවායේ නෙමෙයි ඒකට දෙන්න ඕන. අඳන කඩයක් හෝ නාන කඩයක් දෙන්න ඕන. මොකද ස්වාමීන් වහන්සේලාට නාන්න අඳින්නයි ඒක දෙන්නේ වැසිසලුවයි දෙන්නේ නාන කඩයයි ඒක දෙන්නේ. ඒ සමහර පැතිවල තුවායක් තමයි පරිප්පනේ ස්වාමීන් වහන්සේලාට පුවක් ටිකක් දාලා බුලත් කොටුවක් දාලා දෙන්නේ. තුවායන කෙනෙක් ස්වාමීන් වහන්සේලා ජල ස්නානය කරන සිරිතක් නෑනේ. ස්වාමීන් වහන්සේලාට නාන කඩයක් හරි අඳන කඩයක් හරි පාය දෙන්න නේ. ඉතින් එහෙම දිනන වැසිසලු ගැන. එතකොට පින්වත්නි අපේ ලංකාවේ දුටුගැමුණු රජු වලගම්බා දේවානම් පිදිස්ස ආදී රජවරු කෝට්ටේ රජ කරපු රජවරු ඊළඟට පින්වත්නි නුවර යුගයේ රජවරු මේ ආදී රජවරු පින්වත්නි මහා කීර්තිමත් ලෙස කටන පින්කම් කළා කියලා. කටන සිවුරු 300ක් පූජා කළා. ඉතිහාසය සඳහන්. කටින බණ කියපු ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කළා කියන මේ කටින පින්කම් කියලා කියන්නේ පින්නත් ඉස්සර බොහොම ධනෙ තිබුණු අය සිටුවරු රජවරු කරපු මහා පින්කම්. එහෙම නැත්නම් රජවරුන්ට කටින පින්කම් 300ක් කරන්න පුළුවන් කමක් නැහැ නේ. අද වර්තමානයේ වෙනකොට දායකයෝ එකතු වෙලා ප්‍රදේශ වශයෙන් තනි පුද්ගල වශයෙන් කටින පින්කම් කරන කටිනේ කියලා කියන්නේ පින්කම් 8ක් තියෙනවා පින්වත්නි. ඒවට කියනවා අට මහා පුඤ්ඤානි. හැබැයි අපි කියන්නේ අට මහා කුසල්. ගාථාවේ තියෙන්නේ පින්වත්නි කෙත්වතු පූජා කිරීම, ඉඩකඩම් පූජා කිරීම, පිළිම පූජා කිරීම, ඊළඟට වැසිකිලි කැසිකිලි පූජාව, ආවාස කෙවල් පූජාව, ධර්ම පුස්තක පූජා, අටපිරිකර සාංගික දාන, කටන පින්කම් ඔව්වා කියන අට මහා පුඤ්ඤානි කියලා තමයි ගාථාව අවසන්. ඒකට අට මහා පින්කම්. පින්කම් ලෝකේ තියෙන ලොකුම පින්කම් අට තමයි මෙව්වා. එතකොට මේ පින්කම් අට බාල වෙන්නේ පින්වත්නි
ඔබ යම් කිසි ආනන්තර්ය පාප කර්මයක් කරගෙන තිබුණොත් මේ පින්කම් යට ගිහිලා ආනන්තර්ය පාප කර්මය උඩ එනවා. ඒකනේ පින්වත්නි අජාසත් රජතුමා නේද? තාත්තා පීතෘ ඝාතක වෙච්ච නිසා අන්තිම කාලේ බුදුහාමුදුරන්ට ශාසනයට පුදුම දායකයෙක් වුණා අජාසත්. අන්තිම මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සමග පළවෙනි ධර්ම සංගායනාව බාල සංඝාටි චෛත්‍ය හදන්න භූමක චේතිය කියලා කියන්නේ අපි නේද? පොළව යට අර ධාතු කොටස් 7ක් එකතු කරලා හදපු චේතිය. හුලම් බලයෙන් වැඩම කර මේ ගමන් කරන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මවාපු කඩු වැඩ කරන මැෂිමක් මැව්වලු මේ ධාතු හොයාගන්න බැරි වෙයි. ඒවා ලස්සන කතා. ඒවා කියන්න වෙලාව නෙමෙයි. හැබැයි මේ ඔබට මාත්‍රික වශයෙන් සිහිපත් කරන්නේ පළවෙනි ධර්ම සංගායනාවට ප්‍රධාන දායකයෙක්. ඒ විතරක් නෙමෙයි පින්වත්නි ධාතු තැන්පත් කරලා ආරක්ෂා කරලා විහෙර බැඳලා මහා පිංකම් කරලා අන්තිම කාලේ බුදුහාඳුනගේ ප්‍රධාන දායකයෙක් තමයි මේ රජතුමා අජාසත්. හැබැයි මතක තියාගන්න බුදුහාඳුරු පිරිනිවන් පෑවගම තුන් පාරක් සීනති. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවගම තුන් පාරක් සීනති. ඒ තරම් මහා දායකයා අද මේ කටින බණක් අහන වෙලාවෙත් අපායි. අපි මේ බණ කියන වෙලාවෙත් අපායි. ඒ මොකද? එයා පින්කම් කළාට වැඩක් උනේ නෑ. තාත්තා මරපු අකුසලයේ පස්සෙන් ආනන්තරය පංච ආනන්තරය පාප කර්ම කරගත්තොත් කටිනේ පින යට ගිහිල්ලා ඒක ඉස්සරහට එනවා. පංච ආනන්තරය පාප කර්ම කලේ නැත්නම් පින්වත්නි කටිනානිසංස උඩ ඇවිල්ලා ඔයත්ට හේතුඵල ගෙනල්ලා දෙනවා. අනිවාර්යයෙන්ම අනුතුරු ආත්මභාවයේ නේ ඒකස්ස කටින දාන එක් කටින දානයක් දීමේ ආනිසංස විදි ඊතෝ තින්සේ මහා කප්පේ මහා කල්ප 30ක් නාබි ජානාමි දුග්ගති කියලා. දුගතියක උපන්නේ නෑ කියලා නාගිත මහරහතන් වහන්සේ කටිනක් කන්දකේ මහා වග්ගපාළියේ අර අනෝතප්ත විල ළඟදී 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන සිංහනාදයක් කළා. ආරබතේ ගතේ මේක උත්පත්තියක් ගානේ පින්වත්නි සිටු රාජ්‍ය සැප සම්පත් මනුස්ස ලෝක වශයෙන් ගෙන දෙන මහා පින්කම තමයි කටින පින්කමක් කියලා කියන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න අවුරුදු 2600ක් පින්වත්නි වෙනස් වෙච්ච නැති නොවෙනස් වුණු එකම විදියට මහාන එකම පාටක් තියෙන දෙවියන් මරුන් බඹුන් සහිත තුන් ලෝකයක් වඳින එකම ඇඳුම තමයි ඒකමැතිනේ මේකට වඳින්නේ. ඒකමැතිනේ මේ සිවුරට වඳින්නේ. අයි දැන් ඔයත් සිවුරු බලන්න සාරොන් දැන් සමහර සාරොන් වලට පටි පහ ලැබෙනවා. ඉතින් අපි පොහුලනුවක් කරන් බැලගත්තු ධර්මයට දැන් පටියක් කියලා මහලා එනවා. දැන් සමහරලාට කාන්තාවුත් අදිනවා සරංග වගේ. ඊළඟට සමහර කාලට කාන්තාවුන්ගේ අඳිනේවා පිරිමි ඇඳගෙන යනවා. පිරිමි අඳිනේවා කාන්තාවු ඇඳගෙන යනවා. ඉතින් নানা ප්‍රකාර විදියට අඳිනවා. නමුත් මේ සිවුර එහෙම නෑනේ පිරිමි. සිවුර මාන විදිය එකයි, පඳු පොන විදිය එකයි, කඩ කපන විදිය එකයි, පෙරෝන විදිය එකයි නේ? ඒකාන්ත උභයාංශ කළ මේක පෙරෝනවා. එකම සංඝ පරපුරක් මේක අවුරුදු 2600ක් එකම විදියයි වෙනස් වුණේම නෑ, වෙනස් වෙන්නේම නෑ. එහෙමයි මේ සිවුර පැවතගෙන ඉන්නේ. එහෙනම් පින්වත්නි මතක තබා ගන්නට අද අපි මේ ඉල් පෝයදා කතා කරන්නේ අදින් පස්සේ මේ වසරට කිසිම විහාරස්ථානයක පින්වත්නි කටින පින්කමක් කරන්න ලැබෙන්නේ නැහැ. අද තමයි අන්තිම දවස. කටින පින්කමකට ඔයත් මොනවා හරි ගෙනියනවා නම් පින්වත්නි කටින පින්කම ඉවර වෙලා ඊට පහුවෙන්ද වෙනකම් පැය 12ක් යනකම් කටිනානිසංස ඵලය ලැබෙනවා. අද උනත් කෙනෙකුට යමක් පූජා කරගත්තොත් හෙට උදේ වෙනකම් ආනිසංස කියනවා. අද පොහොය දවස් හෙට උදේ වෙනකම් ආනිසංස කියනවා. එනිසා මතක තියාගන්න කප්පුකකුත් ඔකට සම්බන්ධ කරනවා. සිතූ පැතූ දේ මනුලොව ලබා දෙනවා කියන විශ්වාසයෙන් තමයි කප්පුකක් සම්බන්ධ කරන්නේ. හැබැයි ඉතින් අපේ පන්සල් වල කප්පුක වල නම් වැඩිපුර තියෙන කතාය පැකටුයි පැන. ඉතින් හාමුදුරු අපවත් වෙනවා පින්වත්නි. දැන් අර ශාසනයේ හරි අපූර්ව කතාවක් තියෙනවානේ. මේ වක්කලි හාමුදුරන්ගේ කතාව නේද? වක්කලි හාමුදුරු පින්වත්නි මහරහත් වෙනකොටම දැලි පියාලම් බෙල්ල කපා ගත්තා. වක්කලි හාමුදුරු සියදි විහානි කරගත්තා. ඒ මොකද ගිජිකුළු පව්ව අසල වැඩ ඉන්න වෙලාවේ වක්කලි හාමුදුරු ගොඩාක් ලෙඩ වෙලා බුදුහාමුදුරු ගැන දකින්න හරි ආසයි. බුදුහාමුදුරු වැඩම කරාම ඇහුවා වක්කලි මොකද සුවෙන් ඉන්නවද? අනේ හාමුදුනේ ගතට නම් බොහොම ලෙඩයි. ඒකට හිතටත් ලෙඩයි. ඇයි? ඔබ වහන්සේ දකින්නේ නැති නිසා. වක්කලි හාමුදුරු ඊට පස්සේ බුදුහාමුදුරු වැඩම කළා. හිත හදා ගන්න වක්කලි කියලා අනුශාසනා කරා.
වක්කලි හාමුදුරු බලන්ට ආවා ස්වාමීන් වහන්සේ නම. ඒ හාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරු මං ගැන කතා කරනවද කියනවද දැන් මේ ලිඩ ඇදෙන්නේ? ඔව්. ඊයේ ගිජුකුළු පව්වේ වාසය කරන දෙවිවරු දෙන්නෙක් ආවා බුදුහාමුදුරු බලන්න. ඒ වෙලාවෙත් ඒ දෙවිවරු දෙන්න එක බුදුහාමුදුරු කියනවා වක්කලි රහත් නොවි කලුරිය කරන්නේ. අපවත් වෙන්නේ පිරිනිවන් වක්කලි අනිවාර්යෙන් රහත් වෙනවා. එහෙම කිව්වද? ඔව් බුදුහාමුදුරු කතා කළායි. එහෙම හිතලා වක්කලි හාමුදුරු හිතුවා මම කොහොම හරි රහත් වෙන්න ඕන කියලා හිත වඩලා වක්කලි හාමුදුරු කල්පනා කරපිට රහත් වෙනකොටම හිත පිහිටුවා ගන්නකොටම පින්වත්නි උන්වහන්සේ සිත පිහිටුවා ගන්නකොටම දැලි පිළි අරගෙන බෙල්ල කපා. ඉතින් උන්වහන්සේ මේ සියදිවි හානි කරගත්තා. ඉතින් මං කියන්නේ පින්නදී පන්සල් වල ආඳුරු බැරි වෙලා හරි ඔය තියෙන මොන හරි පෙටි වර්ග ටිකක් මොන හරි පීවුවොත් එහෙම ඒකත් ලොකු ප්‍රශ්නයක් නේද? ඉතින් ඒ නිසා කසාය පැකට්ම දෙන එක නෙමෙයි පෙටි වර්ගම දෙන එක නෙමෙයි. හොඳට මතක තියාගන්න පින්නදී පන්සලට ප්‍රයෝජනවත් දෙයක් කප්පුකට පූජා කරා. කප්පුකට පූජා කරා. ඉදි කටුමත් නෙමෙයි. ඉතින් අද කාලේ ඉදි කටු වැඩකුත් නැහැ. ඉදි කටු වලින් මාන්නේ නැහැනේ. වෙන මහන්න අලුත් තාක්ෂණික මෙවලම් වෙලා තියෙනවා. එහෙම දෙයක් පන්සලට පූජා කරන්න. සමහරලාට පින්නදී කඩින සිවුර මාන්න ගෙදර තියෙන මැදිම ගෙනාවට පස්සේ කටින පූජා කරන්නත් කලින් මැදිම උස්සගෙන යනවා. ඒක තියාගන්න කියලා බයිට. ඉතින් ඒ සම් පන්සලට වැඩක් ඇති දේවල්. දැන් මේ කොරෝනා තාම ඉවර නෑ. කොරෝනා තිබෙන කාලේ අපි කතා කරන්නේ පින්වත්නි දානමාන ටිකක් සකස් කරගන්න. ඔය ලිප්පා ස්වාමීන් වහන්සේට ඔය වගේ දේවල් පන්සල් වලට පහුගිය කාලේ අවුරුදු දෙකමාරක් පන්සල් වලට මේ කොළඹ රටේ ඕන වුණා. දානමාන නැති වුණා. බොහොම කොරෝනා වැඩි වෙච්ච පළාත් තිබුණා. මිනිසුන්ට දාන ගෙනියන්න බැරි වුණු පළාත් තිබුණා. ඉතින් ඒවත් අපි කල්පනා කරන්න. එහෙනම් මතක තියාගන්න පින්කම් ලෝකේ රජු කියන්නේ කටින පින්කම්. කටින පින්කම්. ආනන්තරේ පාප කර්මයක් කරලා තිබෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කටිනානිසංස ඔබට අනතුරු ආත්මභාවයේ ගෙනල්ලා දෙනවා. ඒ නිසා ලංකාව පුරාම ලෝක පුරාම ඉඳගෙන මේ වෙලාවේ කටින පින්කම් කරපු ඒ වගේම කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා මේ අනුශාසනාව මේ ධර්ම දේශනාව අද ඉල් පොයේදා අහගෙන බලාගෙන සිටින්නට ඇති. අද මම ප්‍රාර්ථනා කරනවා ඇඹිලිපිටිය පදලංග 42 පදලංගල තෝරගල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථාන පින්බිමේ සිට ප්‍රාර්ථනා කරනවා. පළවෙනි ප්‍රාර්ථනාව තමයි පින්වත්නි මේ විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය අප කල්යාණ මිත්‍ර නායක ස්වාමින්දයන් වහන්සේ අපගේ ගුරු දේවයන් වහන්සේ. උන්වහන්සේට අපි ප්‍රාර්ථනා කරන මේ විහාරගණී අපවත් වී වදාළ මහා සංඝරත්නයට අපි පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බණහන්න පැමිණිච්ච ඔබ හැම දිනාටම අපි පින් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඔබට බණ කියන්න වරායයි සමිත හාමුදුරු විදිහට මාව නිර්මාණය කළ මේ අම්මලා අප්පච්චිලා වගේ මේ ගොවි ජනපදේ මේ මහ පොළොවේ කොට්ටු වෙලා දෑත දෙපැයි කරකට ඇවිල්ලා අපිව ආරක්ෂා කරපු අපේ දුප්පත් අහිංසක අප්පච්චි මිට අවුරුදු 3කට කලින් මිය ගියපු මගේ තාත්තා ඒ වගේම සුජීවත් වෙන අපේ ආදරණීය මෑණියන් මේ ඔක්කොම අම්මලා මේ ඔක්කොම අපිට අම්මලා මේ ඔක්කොම තාත්තලා අපිට තාත්තලා මේ ගොවි ජනපදයේ පුරාවටම වලවේ චන්ද්‍රිකාවේ මේ ඔක්කොම අම්මලා අප්පච්චිලා එකම අම්මා අපේ වලව එකම අම්මා අපේ චන්ද්‍රිකාව ඒ කිරෙන් ඒ ලේන් තමයි අපි මේ බත් කන්නේ මේ තංගල්ලට හම්බන්තොටට යනකම් අපි බත් කන්නේ මේ වලවේ අම්මගෙන් චන්ද්‍රිකාවේ අම්මගේ හදවතින් ලයෙන් ගලාගෙන එන දිය නැමැති ලේ ධාරාවෙන් අපේ මේ ඇඟමස් ලේ යට පෝෂණය වෙලා අපි ඔක්කොම එක ඥාති. ඔබ හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා අද දවසේ ඔබ නමින් මිය පරලොව යන්න යෙදුණු සියලුම දිනාට මේ පින් ලැබේවා. වෙලාවේ හැටියටයි මේ අනුශාසනාව. මේ පින් ලැබේවා ඔබ නමින් මිය ගිය ඥාතීන්ට මව් දෙමව්පියන්ට මේ පින් ලැබේවා. මේ විහාරගණී අපවත් වී වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට මේ පින් ලැබේවා. ඒ වගේම මේ විහාරස්ථානයේ මූලික වෙච්ච දායක කාරකාදීන්ගේ නමින් මිය ගියපු ඒ ඥාතීන්ට මේ පින් ලැබේවා. අතීතයේ මිය ගියපු දායක කාරකාදීන්ට මේ පින් පෙත් ලැබේවා. ඒ වගේම සෑම දිනාටම මේ පින් හේතු වාසනා වේවා. ඔබ හැමටත් ඒ හැමටත් ඒ වගේම අපේ TNL පිල්මන්ත සභාපතිතුමා ශාන් වික්‍රමසිංහ මැතිතුමා නොමැති වෙන්නට අපිට මෙහෙම පින්කම් කරන්න ලැබෙන්නේ. එතුමාගේ දායකත්වය එතුමාගේ කාරුණිකත්වය මේ දුප්පත් ගම්මානවලට ඇවිල්ලා TNL රූපවාහිනියට මෙබඳු පෝදා සජීවී විකාශයන් කරන්න එතුමාගේ ආශිර්වාදය ලැබුණා TNL සභාපතිතුමාට. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයේ අපේ කැමරා ශිල්පීන් ඇතුළු හැම දිනාටම ඒ වගේම සුජීවත්ව සිටින මගේ මෑණියන් ඇතුළු ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සරණ වේවා දෙවියන්ගේ පිහිට වේවා නිදුක් නිරෝගී චිරජීවනයේ වාසනා ගුණ භාග්‍ය
වේවා. විහාරාධිපති ගෞරවනීය ස්වාමින් වහන්සේ, කුලංගන සමිතිය දායක සභාව වෙහෙස මහන්සි වෙලා පුංචි දෙයකින් හරි උදව් කරපු දායක පින්වතුන් නැතුළු සෑම දිනාටම දහම් පාසලේ සෑම දිනාටම ප්‍රදේශයේ හැම දිනාටම තුනුරුවන්ගේ සරණ වේවා. බුදුන් දැක නිවන් දකින්න මේ පින්කම හේතු වාසනා වේවායි දෙමෝපියන් පිළිබඳව මේ කවි කීපය කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අම්මා ගැන සිහි වී ගොස් බුදුන් වඳින තැනට ආයුවෙන්න පැතුවා පන්සලේ කරන පිනට නිහඬව කෑ ගසා කියමි ඇහුණද ඔබේ කනට මං බලන්න ඇවිත් යන්න අම්මේ පන්සලට හැන්දෑවට වතු සුදු මල් පිපුණා වගේ සුදට පෝයදාට නිල්ලාසේ සඳයි මගේ ලොවට මම ගායනා කවිපදයේ හඬින් පැතුම ඔබට මාකල පිං අරගෙන මතු නිවන් දකින් පිනට නිවන් දකින් පිනට විලේපිපුන නෙළුම වගේ හරි පිවිතුරු මියා දැත දෙපාය කරගැටදී වෙහෙසුනේ පියා නැති නොමකි යානිතරම අප සැනසූ පියා භවේ පුරා දුකක් නැතුව නිවන් දකින් පියා නිවන් දකින් පියා. ඒ සාදු සිත ප්‍රාර්ථනාවෙන් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ සරණ වේවා, දෙවියන්ගේ පිහිට වේවා. විශේෂයෙන්ම ඇඹිලිපිටිය පදලංගල තෝරගල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ අද උදෑසන කාලේ ධර්ම ප්‍රදීප පෝදා ඉල් පෝදා සජීවී විකාශය සමගින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැමට යහපතක් වේවා.